සුබෝදෑසනක් වේවා. ආශිර්වාදාත්මක සුන්දර දවසක් මොන දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ඒත් මේ දවසෙත් ක්ලාන්ත වෙන තරම් ප්‍රශ්නද? ආර්ථිකයෙන් ඔයා ක්ලාන්ත වෙලාද? පෞල් ප්‍රශ්න වලින් ඔයා ක්ලාන්ත වෙලාද? රෝගාබාධ වලින් ඔබ ක්ලාන්ත වෙලාද? ප්‍රතික්ෂේපයෙන් සමාජයෙන් එන්නා වූ විවිධ පීඩා තුලින් ඔයා ක්ලාන්ත වෙලාද? ක්ලාන්ත වෙලෙන්න අයිතියක් නෑ ඔබට. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේගේ මහිමය ඔබ තුලින් අන් මනුෂ්‍යයන්ට දැකිය හැකිවන පරිදි ඔබ මහිමාන්විතව ජීවත් යුතු වෙනවා. රජුන්ගේ රජ වූ දෙවියන් වහන්සේගේ දරුවෙක් වූ රජ පැටියෙක් විදියට. හලෙලූයා. ඉතින් ක්ලාන්ත වෙන තරම් ප්‍රශ්න ආවම ක්ලාන්ත නොවි ඉන්න දේව වචනේ සුවිශේෂී රහසක් කියලා දෙනවා. ඉතින් මේ රහසත් එක්ක එකතු වෙලා ඒ රහස ජීවිතයට අත්දකින්න ශුද්ධාත්මයන් වහන්සේ තුල බලය ලබාගෙන ඒ රහස ප්‍රායෝගික කොට ගන්නත් ඒ ආශිර්වාදය තුල මොන ප්‍රශ්න ගැටලුව ආවත් ක්ලාන්ත නොවි ඒ ගැටලුව ඒ ප්‍රශ්නය සෑහළු කොටගෙන උන්වහන්සේට යාඥාවෙන් කිසිදු නුවණකින් ලබාගත නොහැකි වූ දිව්‍යමය සමාදානයක් දකින්නත් මේ කාලය ආශිර්වාදාත්මක කාලයයි. මේ ඒ දවස, මේ ඒ පැය, මේ ඒ විනාඩිය, මේ ඒ තප්පරය එකතු වන්න පියෝගින්දරත් සමගින්. එයින් අපි ක්ලාන්ත නොවෙමුව. අපේ පිටිත මනුෂ්‍යයා ෂය වන නමුත් අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සෑහළු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටාම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සදා දෙන්නේය. මක් නිසාද? පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. ආමේන්. 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. ජීවමාන දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔය අපේ ජීවිතවලට බොහෝ ආදරය කරන දෙවි කෙනෙක්. සර්ව බලධාරී වූ ඔබ වහන්සේ අපිට කොච්චර ආදරය කරන්නවද කියනවනම් ඔබ වහන්සේ සදාකාල ජීවනය අපට දුන්නා. යෝහන් 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ විදියට ඔබ වහන්සේගේ ජීවනය අපේ ජීවිතවල ආලෝකයව උන්වහන්සේ වූ ඔබ වහන්සේ තිබුවා. ඒ ආලෝකය අන්ධකාරයේ බබලන විදියට, ඒ අන්ධකාරයේ මැද ඒ ජීවනයෙන් ආලෝකමත් වන විදියට අන්ධකාරය, පීඩාව, ප්‍රශ්නය, ආර්ථික ගැටලුව, රෝගය, වෙන්වීම, ප්‍රතික්ෂේපය, චෝදනාව, සිත්‍රිදවීම මේ සියල්ල මැද ඔබ වහන්සේගේ ජීවනය තව තවත් අපේ ජීවිත මැද්දේ බබලන විදියට ඔබ වහන්සේ තබා තිබුවා. ඒ ආලෝකයක්ව තබා තිබුවා. ස්වාමීනි, ඒ ජීවනය සදාකාලික ජීවනයක්ව තිබුවා. ඒ ජීවනය සතියකට, මාසයකට, වසරකට, වසර කිහිපයකට නොවේ. ගිනිය නොහැකි තරම් විශාල කාලයක අසීමිත ප්‍රීතියක් ඔබ වහන්සේ තිබුවා. ස්වාමීනි, ඒ ප්‍රීතිය හා සසදන විට මේ ජීවිතයේ මේ පීඩාවන්, මේ වේදනාවන් කොතරම් සුළුද යන්න තේරුම් ගන්නත්, ඒ තුල අපේ මේ දුක සෑහළු වන්නත්, ඒ తాවකාලික සෑහළු දුකක් බවට පත්වන්නත් ඊට වඩා සුවිශාල වූ ඔබ වහන්සේ තුල අපට අත්පත් වී අවසන් වී තිබෙන, අපට ලැබී අවසන් වී තිබෙන මේ සදාකාල ජීවනය තුල ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නත් අපට උදව් කරන්න. ස්වාමිනී, මේ මොහොතේ ආර්ථික ගැටලු නිසා, රෝගාබාධ නිසා, වෙන්වීම නිසා, විවිධ චෝදනා නිසා, විවිධ තනිවීම නිසා, විවිධ ප්‍රතික්ෂේප වීම නිසා, විවිධ අසාර්ථකත්වයන්, විවිධ පරාජයන් නිසා, විවිධ අවිනිශ්චිතතාවයන් නිසා, විවිධ දුර්වලතාවයන් නිසා යම් සහෝදරයෙක් සහෝදරියක් සිටිනවද මනසේ, ඔහුගේ සිතේ, ඔහුගේ හිසේ කිය නොහැකි බරක් තබාගෙන යාඥා කරගන්නවත් මානසිකත්වයක් නැතුව විවිධ තර්ක විතර්ක වලින් හෙම්බත් වෙලා ඔවුන් ගැන විශේෂයෙන් යාඥා කරනවා.
මේ වචනය අසා අවසන් වන විට ඔබ වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන කතා කොට ඔවුන්ගේ ඒ පීඩනය ඒ වේදනාව తాවකාලිකව ඇති වී නැති වී යන්නා වූ සෑහළු සුළු දුකක් පමණක් කොට සදාකාලික ප්‍රීතිය පිළිබඳව ඇස් යොමා සිටින්නා වූ මිනිසෙකුගේ ඒ බලාපොරොත්තුව මත විඳින්නා වූ අසීමිත ප්‍රීතිමත් අසීමිත ජොලිතමත් අසීමිත සවිමත් ජීවිතයකට ඇතුල් වන පිණිස ආශිර්වාදයක්ම කරන නිසා මඟ පෙන්වීමක් කරන නිසා ශුද්ධාත්මයන්න් වහන්සේ තුල මඟ පෙන්වීම සමග එය අත්පත් කර ගැනීමට බලය ලබා දෙන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හිතන්න ඔබට බොහෝ පීඩා ප්‍රශ්න ඇති. ඒක සාධාරණයි. අපි ජීවත් වෙන්නේ වැටුණා වූ පොළවක පාපය නිසා වැටුණා වූ ජීවිත ලෙස මරණීය ශරීරات එක්ක. ඉතින් අපි කවදා හරි මරණයටපත් වෙලා සදාකාලික ප්‍රීතියට, සදාකාලික ජීවනයට, සදාකාලික දිව්‍ය ලෝකයේ වූ සදාකාලික ස්වර්ගීය සැපතට යනකම් මේ පොළවේ පීඩාවක් තියෙනවා. කරදර තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒක යේසුස් වහන්සේ නෑ කිව්වේ නෑ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනේ පැවසුවා ඔබට පොළවේ පීඩාවන් තිබෙනවා කියලා. උන්වහන්සේ ජීවිත ආදර්ශයෙන් පෙන්වුවා දෙවියන් වහන්සේ උන්වහන්සේට කතරම් පීඩාවන් පැමිණියද කියලා. උන්වහන්සේගේ විශිෂ්ට ගෝලයන් ඔවුන්ගේ ජීවිතවලින් පෙන්වුවා ඔවුන්ගේ ජීවිතවලට කතරම් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. එයටත් වඩා විශිෂ්ට දෙයක් ඔවුන් පෙන්වුවා. ඒ තමයි ඒ පීඩාවන් මැද වාතාවරණය අමිහිරිව තිබෙද්දී පරමාර්ථය තුල ප්‍රීති වෙලා ඒ පරමාර්ථය අත්පත් කර ගැනීම තුල යථාර්ථයේ අමිහිරියාවන් ඡය අරගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් ජොලිතමත් වුණු ආත්මයෙන් ගිනි දැල්ලෙන් ඇවිලුණු මනුෂ්‍යයන් වශයෙන් ජීවිතය ශක්තිමත් ජයග්‍රාහකයන් වශයෙන් ගමන් කිරීම. ඉතින් ඔබට මම යෝජනා කරනවා ඔබේ ප්‍රශ්නය ඔබට විසඳුමක් නැති ප්‍රශ්නයක් වගේ පේනවා ඇති. සමහර විට ඔබ කල්පනා කරනවා ඇති ඇයි මට මෙහෙම වුනේ කියලා. සමහර වෙලාවට අපි පාපයේ යෙදිලා අපි වැරදි තීරණ අරගෙන පීඩාවන් අපේ ජීවිතයට කැඳගෙන එක්කගෙන අතින් අල්ලගෙන එනවා. ඒක අපේ ස්වභාවය. සමහර වෙලාවට කිසිම පාපයක යෙදෙන්නේ නැතුව විශ්වාසවන්තව ජීවත් වෙලා දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සේවය කරනත් පීඩාවන් ප්‍රශ්න අපේ ජීවිතයට එනවා. යේසුස් වහන්සේ ළඟට මේ පොළොතලයේ එතෙක් මෙතෙක් හිටිය විශිෂ්ටම දේව සේවකයා තමයි පවුල්තුමා. නමුත් ඔබ 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ ඉඳන් 29 වෙනි පදයේ වගේ අධ්‍යයනය කරොත් ඔබ දකීවි. ඔහු සේවා ජීවිතයේදී කොතරම් පීඩා මැද ගමන් කරලා තියෙනවද කියලා. ඔබ අධෛර්යමත් කරනව නෙවෙයි. කිතුණුවෙක් වශයෙන් කිසිම හේතුවක් නැතුවත් ඔබේ ජීවිතයට පීඩා ප්‍රශ්න එන්න දෙවියන් වහන්සේ ඉඩ හරින්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ සුවිශේෂී අරමුණක් තියෙනවා. ඒ තුලින් ඔබ පරිණත වෙලා යේසුස් වහන්සේගේ ස්වරූපයට ගොඩනැගෙන එක. ඒ සියල්ල උන්වහන්සේ යහපත පිණිස එකට ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේගේ දිව්‍යමය සැලැස්ම තුල උන්වහන්සේට විශේෂ සැලසුම් තියෙනවා. ඒ වගේම ඔබට මේ දෙයක් සඳහන් කරන්න ඕන. පීඩාවන්, වේදනාවන් වශයෙන් ඔබේ ජීවිතයට පැමිණෙන ප්‍රශ්න වලට ඔබ ක්ලාන්ත නොවි කටයුතු කරන එක සර්ව බලධාරී වූ ඔබේ දෙව් පියාණන් වහන්සේ ඔයාගේ දිව්‍යමය තාත්තගේ අරමුණ බලාපොරොත්තුව. ඒ සඳහා සැඟවුණා වූ සුශේෂී සත්‍යතාවයක් තමයි 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ මේ 16 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා කොටසේ සඳහන් වෙන්නේ. මේ සත්‍යතාවය ඔබේ ජීවිතයට අත්දැක්කොත් ඔබ කතරම් පීඩා මැද වුවත් සෑහලුවෙන් ප්‍රීතියෙන් අධෛර්යමත් නොවි ක්ලාන්ත නොවි ඔබගේ ආත්මික සේවය ඔබගේ ජීවිතයේ ගමන නොනැවති ඉදිරිය බලා දුවන්නකු ලෙස ජයග්‍රාහකව අවසන් කරයි. මේ කතා කරන්නේ අත්දැකීමෙන්. ඔබට වඩා බොහෝ ප්‍රශ්න වලට මුහුණ දුන්නු සහෝදරයෙක්. ඉතින් උන්වහන්සේ තුල ඒ ප්‍රශ්න වලට මේ සත්‍යතාවය මා අයඳපු වෙලාවේ මගේ ජීවිතය සුවිශේෂී වශයෙන් මොහොතකට පවතිනා වූ
සැහැල්ලු දුකක් බවට පත් වුණා තිබුණා වූ ගැඹුරු දුක්බර තත්වයන්. ඉතින් මා ඔබට යෝජනා කරනවා මෙන්න මේ උදාහරණයෙන් මේ දේව වචනයේ කොටස තේරුම් ගන්න. ඔබ හිතන්න ඔබේ නිවසේදී ඔබට යෝජනාවක් කරනවා ඔබට තිත්ත කසාය මේස හැන්දක් බොන්න. හැබැයි ඒ තිත්ත කසාය මේස හැන්ද බිව්වම ඔබට ත්‍යාගයක් විදියට ලීටර් 5 අයිස්ක්‍රීම් බාල්දියක් දෙනවා ඔබට බොන්න හරි කන්න හරි නාන්න හරි ඔබ කැමති විදියට පාවිච්චි කරන්න. ඉතින් ඔබ දැන් තිත්ත කසාය තේ හැන්ද ඔබ අරගෙන කටට තිත්ත කසාය තේ හැන්දෙන් ටික ටික බොනවා. ඔබේ කටට තිත්ත දැනේවි. ඔබට ඒ පීඩනයක් වේවි. නමුත් ඔබ දකින්නකොට ඔබ අභියස තබා තිබෙන ඔබේ ත්‍යාගය මිහිරි අයිස්ක්‍රීම් බාල්දිය ඔබට අර තිත්ත භාවය තුල දැනෙන පීඩනය අමිහිරිතාවය මොහොතකට පමණක් තිබිලා නැති වෙලා ඒ බලාපොරොත්තුව තුල ඔබ මහත් වූ ප්‍රීති ප්‍රමෝදය තුල අයිස්ක්‍රීම් සතුට තුල ඔබ කිමිදිලා ඔබ තුල ඇති වුණු ඒ පීඩනය සැහැල්ලුවටපත් වෙනවා. මෙන්න මේ වගේ උදාහරණයක් තමයි මේ දේව වචනයේ කොටසේ තියෙන්නේ. ඒ කියන්නේ පවුල්තුමා වින්දා වූ පීඩාවන්හි අත්දැකීම යම් ආකාරයකින් ඔහු හුවා දක්වලා ඔහු සඳහන් කරනවා මේ මා විඳින පීඩාවට වඩා සුවිශාල වූ තේජස් සම්භාරයක්, සුවිශාල වූ සදාතනික ප්‍රීතිමත් ජීවනයක්, සදාතනික ප්‍රීතිමත් ස්වර්ගීය ජීවිතයක් මට තබා තිබෙනවා. ඒ ජීවිතය හා සසඳනකොට මේ පවතිනා වූ පීඩාවන් පොළවේ සුවිශාල දේවල් විදියට මුලදි පෙනුනට ඒ අනාගත ස්වර්ගීය සැපත හා සංසන්දනය කරනකොට එය මොහොතකට පමණක් පවතිනා වූ සැහැල්ලු දුකක් බවට පත් වෙනවා කියන එක. මොහොතකට පමණක් පවතිනා වූ කියන ඒ වචනයට තිබෙනා වූ ග්‍රීක වචනය වන්නේ එලිප්සියෝ. මේ පදයේ අදහස වෙන්නේ ක්ෂණිකව ඇති වී නැති වී යන නැත්නම් తాවකාලික කෙටි කාලීන කියන එක. ඒ කෙටි කාලීන ඒ කියන්නේ මොහොතකින් ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙලා යන මේ දුකක් බවට පත් වෙනවා. ඔබේ පීඩාවන් ඔබේ අවධානය ඔබ යොමු කරොත් ඊට වඩා සුවිශාල වූ ඔබේ සදාකාලික ප්‍රීතිය දිහා. තවත් විදියකින් පැවසුවොත් ඔබට උදාහරණයක් දෙනවා. ඔබ හිතන්න වසරේ ඔබේ ජනවාරි මාසය ඔබට ඉතාමත් අමාරු මාසයක්. දුක් පීඩා වලින් පෙරුණු මාසයක්. නමුත් පෙබරවාරි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසය වෙනකන් කාලය ඉතාමත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත මාසයක්. වසර අවසානයේදී දෙසැම්බර් 31 වෙනිදා ඔබෙන් ඒ ගත වූ වසර ගැන කෙනෙක් කෙටි විමසීමක් කරොත් ඔබ දෙන ප්‍රතිචාරය මොකද්ද? අයියෝ ජනවාරි මාසේ නම් හරිම අමාරුයි, හරිම වේදනාබරයි. ඒ නිසා මේ අවුරුද්ද නරකම නරක අවුරුද්දක්. my worst experiences year කියලා ඔයා පවසන්නේ නැහැ. ඔයා කියයි ජනවාරි මාසේ නම් කරදර තිබුණා. නමුත් ඊට පස්සේ බොහොම ප්‍රීතිමත් වසරක් මම අත්දැක්කා. සමස්තයක් වශයෙන් මේ වසර ඉතාමත් හොඳ වසරක් කියලා. එයයි මෙහි තියෙන රහස. එනම් ඔබේ ආයුෂ කාලයට වඩා කෝටි වාරයක් සුවිශාල වූ සදාතනික ප්‍රීතියක හිමිකරුවෙක් ඔබ. හිතන්න දේව වචනයට අනුව මිනිස්සුගේ පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු 80 100 වගේ වෙන්න පුළුවන්. වර්තමානයේ සාමාන්‍ය පොදු ව්‍යවහාර පිළිගැනීම 120. ඉතින් අපි 120 80 අතර ගමුකෝ. අපි අවුරුදු 100ක් කියලා ගමුකෝ. හිතන්න. ඔබේ සදාකාලික ජීවිතය අවුරුදු 1000ක් නම් ඔබේ ආයුෂ අවුරුදු 100ක් නම් ඔබේ ජීවිතය සදාකාලික ජීවිතයෙන් 10 එකක්. හැබැයි සදාකාලික ජීවිතය ඊට වඩා දීර්ඝ කාලයක්. සදාකාලික ජීවිතය අවුරුදු 10000ක් නම් ඔබේ ආයුෂ අවුරුදු 100ක් නම් ඔබේ ආයුෂ සදාකාලික ජීවනයේ නැමැති කාලයෙන් 100න් එකක්. එය අවුරුදු ලක්ෂයක් නම් සදාකාලික ජීවනයේ කාලය. ඔබේ ආයුෂ අවුරුදු 100ක් නම් එය 1000න් එකක්. දසලක්ෂය නම් 10000න් එකක්. කෝටියක් නම් එය ලක්ෂෙන් එකක්. බිලියනයක් නම් එහෙම නැත්නම් කෝටි 100ක් නම් එය කෝටියෙන් එකක්. ත්‍රිලියනයක් නම් එය කෝටි
1000කින් එකක්. එනම් බිලියන 10කින් එකක්. නමුත් සදාකාලික ජීවනය කියන්නේ මීට වඩා සුවිශාල වූ දෙයක්. එය විශ්වය පිරෙන තරමටම 1.0 ලිව්වත් අවසන් කරන්න බැරි අසීමාන්තික දෙයක්. ඔබ ඇතුල් වෙන්නේ ඒ අසීමාන්තික ප්‍රීතියකට. ඒ ප්‍රීතිය ඔබ විඳින කාලයත් එක්ක ඔබේ මේ දුක් පීඩා වලින් පිරුණු මේ ආයුෂ ඔබ සංසන්දනය කරොත් එය 1000න් එකක්, 10000න් එකක්, ලක්ෂයෙන් එකක්, දසලක්ෂයෙන් එකක්, කෝටියෙන් එකක්, කෝටි 100 හැවත් බිලියනෙන් එකක්, කෝටි ලක්ෂය හැවත් ට්‍රිලියනෙන් එකක්, ට්‍රිලියන වලින් එකක් බෑ සහෝදර සහෝදරිය. ඊටත් වඩා ඊටමත් කෙටි මහා විශ්වයත් එක්ක කුංචි දූවිලි අංශුවක් සංසන්දනය කරනවටත් වඩා කුඩායි. මහා විශ්වයත් එක්ක කුඩා පරමාණුවේ තියෙනා වූ නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් ඒහා සංසන්දනය කරනවටත් වඩා ඔබේ ආයුෂ කොටයි. ඉතින් මේ පුංචි ආයුෂ කාලේ ඔබට පීඩා ප්‍රශ්න තිබෙන්න පුළුවන්. නමුත් එය හොල්ලමින් ගත කරන්න දෙවියන් වහන්සේ ඉඩ තබන්නේ පැමිණිතු පැණි රසයි කියලා. ඒ පුංචි කාලේ ඔබ පිලිප්පි 4:6 පරිදි කිසිවෙකට කනස්සලු නොවි ස්තුතියෙන්ද ප්‍රශංසාවෙන්ද කන්නලව්වෙන්ද යාඥාවෙන් ඔයාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වලා කිසිදු නුවණකින් ලබාගත නොහැකි වූ සමාදානය අත්දැකලා ප්‍රශ්න මැද කුණාටු මැද නිශ්චලව සැනසෙල්ලෙන් සමාදානයෙන් කිසිදු නුවණකින් ලබාගත නොහැකි කිසිම මිනිසියෙකුට අත්දකින්න බැරි ඒ අතිශය ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත ජීවිතයක් බවට දෙවියන් වහන්සේ පත් කරනවා. ඒ වගේම සියල්ල යහපත පිණිස එකට ක්‍රියාත්මක කරන දෙවියන් වහන්සේ ඒවා පරිවර්තනය කරනවා. ඔබට හිතාගත බැරි වූ ඔබට හිතාගත නොහැකි වූ සුවිශේෂී වූ ආශිර්වාද බවට. ඉතින් බලන්න මේ ජීවිතය කෙටි කාලින පුංචි විභාගයක් වගේ. හැබැයි මේ විභාගයේ අපහසුම ප්‍රශ්න පත්‍රය යේසුස් වහන්සේ උන්වහන්සේගේ ලේයින් ඔයාට නොමිලෙම ලියලා දීලා අවසන්. ඔබට විශිෂ්ට සමර්ථ දීලා අවසන්. ඒකේ ප්‍රතිඵලය ඔබ විභාගයට ලියන්නා වූ මේ කෙටි කාලයට වඩා කෝටි ත්‍රිලියන කියන්න බැරි තරම් විශාලයි. ඉතින් ඒ විශාල සදාකාලික ප්‍රීතියත් එක්ක ඔබ සංසන්දනය කරාම ඔබේ ජීවිතේ දැන් පවතින ආර්ථික ගැටලුව වෙන්න පුළුවන්, දැන් පවතින සෞඛ්‍ය ගැටලුව වෙන්න පුළුවන්, දැන් පවතින පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්, දැන් පවතින රැකියාමය ගැටලුව වෙන්න පුළුවන්, ඥාතීන්ගේ ගැටලුව වෙන්න පුළුවන්, දෙමාපියන්ගේ ගැටලුව වෙන්න පුළුවන්, දරුවාගේ බිරිඳගේ සැමියාගේ ගැටලුව වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ CH අපි නම කියන්නේ CH එකේ ප්‍රශ්න ඒ ගැටලු වෙන්න පුළුවන්. නමුත් මේවා ගිනිය නොහැකි තරම් ඊටමත් සුළු වූ කාලයක් తాවකාලිකව ඇති වී නැති වී යන. එහෙමත් නැත්නම් ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන తాවකාලික ටෙලිප්සියෝස් ග්‍රීක වචනෙන් කියන తాවකාලික කෙටි කාලින දුක්. හැබැයි මේ දුක් මැදත් සමාදානය දෙවියන් වහන්සේ දෙනවා. ඊට පස්සේ ඒ සමාදානයෙන් පිරුණු මේ කෙටි කාලීන පීඩාවන් සදාකාලික ඔයාගේ ප්‍රීතිය හා සංසන්දනය කරනකොට ඔයාගේ తాවකාලිකව පවතින මේ කෙටි කාලීන මේ පීඩාවන් තුල ඔයාට එය සැහැල්ලු දුකක් බවට පත් වෙනවා. ඔයාගේ හිත දුකෙන් බර කරන, ඔයාගේ මනස ආතතියෙන් ටෙන්ෂන් එකෙන් පීඩණයට ලක්වන ඉමහත් බරක් බවට පත්වන්නේ. ඔබේ මනස ආතතියට පත්වෙන, ඔබේ පීඩනය ඉවතට යන්නේ නැති, යාඥා කරගන්නවත්වත් බැරි ඔබට මානසික වේදනාවක් ඔබ ඉන්නවා නම් මේ මොහොතේ ඔබ හිතන්න ඔබේ ජීවිතයට වඩා, ඔය ලබන අත්දැකීමට වඩා අනන්ත අප්‍රමාණ විශාල වූ සුවිශේෂී ප්‍රීතියක් දෙවියන් වහන්සේ ඔබට දීලා අවසන්. ඉතින් එය දකින විට ඔබේ දුක සැහැල්ලු වෙනවා. එයයි සැහැල්ලු දුක. එලිෆ්‍රෝන් නැමැති ග්‍රීක වචනයෙන් හඳුන්වන ඒ දෙය බයිබලයේ පාවිච්චි කරන්නේ. මේ සැහැල්ලු දුක එහෙම නැත්නම් එලිෆ්‍රෝන් කියන ග්‍රීක වචනය නවගිවිසුමේ දෙසරයක් තියෙනවා. එක අවස්ථාවක් තියෙන්නේ මතෙව් 11:30. ඒ කියන්නේ උන්වහන්සේ පවසනවා මතෙව් 11:29 මා ශ්‍රිතින් මෘදුව යටහත්ව සිටින තැනන් වහන්සේ බැවින්
මාගේ විය ගහ නුඹලාගේ කරටගෙන මගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මාගේ විය ගහ පහසුය, බරෙන් සැහැල්ලුය. 11 එතකොට මෙහි බරෙන් සැහැල්ලුය කියන වචනයට තිබෙන්නා වූ එලෙෆ්‍රෝන් නැමැති ග්‍රීක වචනයම තමයි මේ తాවකාලික සැහැල්ලු දුක කියන ඒ පදේ සැහැල්ලු කියන කොටසට තියෙන්නේ. ඉතින් මේ දෙක ඔබ මෙනෙහි කරන්න. ඔබට පුදුම සත්‍යතාවයන් අත්දකින්න පුළුවන්කම ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ තුලින් ඔබට ලබා දෙවි. ඔබට මේ ජීවිතයට අදාළ කරොත් ඔබ හිතන්න. ඔබ සමග සිටින්නා වූ සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබට බනිනවා. එවැනි වියගස් අපේ ජීවිතවලට එනවා සේවය තුලදී, කිතුණු ගමනේදී. ඉතින් එවිට ඔබ යේසුස් වහන්සේගේ වියගහ කරට ගත්තොත් යේසුස් වහන්සේ පවසාවිය ඔබට ඇයගෙන් ඔහුගෙන් පලි ගන්න තිත්තකම් තියාගන්න නෙවෙයි, සමාව දෙන්න කියලා. බලන්න, ඔබ හිතෙන් වෛර කර කර රැයට නිින්ද ගන්නේ නැතුව ඔවුන් සමග හිතෙන් පොර බැද බැද තවත් අය සමග විවේචනය කර කර ඔබ ගත කරන ජීවිතයට වැඩිය සමාව දීම කොතරම් පහසුද, කොතරම් සැහැල්ලුද. තරහවල් නිසා මිනිස්සුෙකුට පොළු පාරක් ගහලා අවසානයේදී ඒ පුද්ගලයා මිය ගිහිල්ලා උසාවි පොලිසි හිරගෙවල් ගන්න රස්තයාදු වෙනවට වැඩිය ඒ මොහොතේ සමාව දීලා එය හිතෙන් අවසන් කළා දාලා ඔවුන් වෙනුවෙන් යාඥා කරන එක, පීඩා කරන්නන් වෙනුවෙන් ආශිර්වාද කරලා යාඥා කරන එක කතරම් පහසුද, ඒ කතරම් සැහැල්ලුද. එයයි ජේසුස් වහන්සේ පවසන්නේ මාගේ වියගහ පහසුය, බරෙන් සැහැල්ලුය කියලා. ඒ සැහැල්ලු කියන ඒ වචනයට, ඒ අදහසට දෙන්නා වූ එලෙෆ්‍රෝන් නැමැති වචනය තමයි මොහොතකට පවතිනා වූ తాවකාලික සැහැල්ලු දුක කියන වචනයට පැවසෙන්නේ. පවතී. තවත් විදියකින් පැවසුවොත් ඔබේ පීඩනය, ඔබේ වේදනාව ඔබ දෙවියන් වහන්සේ තුල ඔබට හිමි සදාකාලික ප්‍රීතිය හා ඔබ සංසන්දනයෙන් යුක්තව දකිනකොට ඒ පීඩනය, ඒ පීඩාව, ඒ වේදනාව, ඒ මනසේ බර සැහැල්ලු වෙලා යනවා. යේසුස් වහන්සේගේ කුරුසය, එහෙම නැත්නම් උන්වහන්සේගේ වියගහ පහසු හා සැහැල්ලු සේම. ආමේන්. ඉතින් මම ඔබට යෝජනා කරනවා, ඔබේ ඔය ප්‍රශ්නෙට වඩා සුවිශාල වශයෙන් විශාල සදාකාලික ප්‍රීතියක ඔබ හිමිකරුවෙක්. නමුත් ඔබේ ඔය තියෙන ප්‍රශ්නේ සැහැල්ලු දුකක් බවට පත් වෙනවා පමණක් නෙවෙයි. ඒ දුක, ඒ ප්‍රශ්නය මැද කිසිදු නුවණකින් ලබාගත නොහැකි වූ අසීමිත සමාදානය ඔබට අත්දකින්න උන්වහන්සේ යාඥාව තුළ ඔබට ආශිර්වාද කරනවා. අනිත් පැසෙන් ඒ සියල්ල, ඒ ඍණාත්මක සියලු වාතාවරණ ධනාත්මක වාතාවරණ බවට, සුභවාදී වාතාවරණ බවට සියල්ල යහපත පිණිස එකට ක්‍රියාත්මක කරන දේව පියාණන් වහන්සේ රෝම 8:28 වෙනි පදයට අනුව ඔබට සුවිශාල සෞභාග්‍යමත් පරිවර්තනයක් බවට එය පත් කරනවා. ඉතින් එය අත්දකින්න තවත් ක්ලාන්ත වෙන්න එපා. ක්ලාන්තද ඔබ? හිතන්න, ඔබ ක්ලාන්ත වෙන ප්‍රශ්නයට වැඩිය සුවිශාල වූ දිව්‍යමය ආශිර්වාදයක හිමිකරුවෙක් ඔබ. එය අත්දකින්න ජීවමාන දෙවියන් වහන්සේ මේ හැම සහෝදර සහෝදරියෙකුටම තමන්ගේ අත්පත් කරගෙන ඇති සුවිශේෂී වූ දායාදය, දිව්‍යමය පොරොන්දුව, දිව්‍යමය ත්‍යාගය වූ ස්වර්ගීය ප්‍රීතිය කෙතරම් මහත්ද, තමන්ගේ ප්‍රශ්නයට වඩා කෙතරම් විශාලද යන්න තේරුම් ගන්න උපකාර කරන්න. ඒ තුලින් අද දවසේ පීඩණයට පත් වුණු, ඔවුන්ගේ ආතතියට ලක් වූ, හිතා ගන්න බැරි විසඳුමක් ගැන ඔවුන් හිතමින් කනගාටුවට, කනස්සල්ලට පත් වූ ඒ ප්‍රශ්නය, ඒ ගැටලුව මොහොතකට පැවතිලා නැති වෙලා ගියපු ඒ ගැටලුව සැහැල්ලු වුණා වූ දුකක් බවට, අතීතයේදී තිබිලා සැහැල්ලු වෙලා ගියපු, නැති වෙලා ගියපු අත්දැකීමක් බවට ඔබ වහන්සේ පරිවර්තනය කරන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්නයට වඩා විශාල දිව්‍යමය ජායාදී සම්පත මහිමය කොතරම්ද කියා තේරුම් ගන්න උපකාර කරන්න. ඒ තුල ක්ලාන්ත නොවි ජයග්‍රාහකව ජීවිතයට මුහුණ දෙන්න ඔබ වහන්සේ උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසු පිටයි. God bless.
නිවරදිව විවරණය කරන ලද දේව වචනයේ සත්‍යතාවයෙන් දිරිමත් කිරීම මූලික අරමුණ කොටගත් ලංකාවේ එකම සහ පළමු ක්‍රිස්ටියන් මොටිවේෂනල් YouTube channel එක වන පියෝගින්දර YouTube නාලිකාව තුලින් දිරිමත් වීමටද දේව වචනය ගැන ඔබ නොදත් සත්‍යතාවයන් නිර්මාණශීලීව මෙසේ අධ්‍යයනයට ලක් කිරීම සඳහාද අදම පියෝගින්දර YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එමගින් අපේ අලුත්ම නිර්මාණ ඔබ ළඟටම පැමිණෙනවා ඇත. එමෙන්ම බෙල් අයිකන් එකද ක්ලික් කරන්න.